පෙරමුණ සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. පින්වත් දේ නිදවරන්නෙකුට රාත්‍රිය බොහෝ සීන්දුක වෙනවා. ඒ වගේම ඇවිදීමෙන් වෙහෙසට පත් වූ නැත්තෙකුට යොදුන බොහෝ සීන්දුක වෙනවා. අන්න ඒ වගේමයි බෙවතුම් වූ ලෝතෘ ශ්‍රී සද්ධර්මය නොදන්නා වූ අනුවණයන්ට මේ සංසාර ගමනත් බොහෝ සීන්දුක වෙනවා. එනිසාවෙන් උතුම් වූ ධර්මාබෝධය තුළින් මේ සංසාර ගමන කෙටි කරගන්නට සුපින්වත් ඔබ අද මෙලෙසින් ඒකාත්මික වන විභජ්‍යවාද ශාසන සමීක්ෂා වැඩසටහන පින්වත් ඔබට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ රූපවාහිනිය සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9ට සුපින්වත් ඔබේ හිත සුව පිණිස ගෙනින විභජ්‍යවාද ශාසන සමීක්ෂා වැඩසටහන මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් වූ වැඩසටහන වෙනුවෙන් ඔබ අප හැමදෙනා කෙරෙහි මහත් වූ මෙත් සිතින් මේ ධර්ම සභාවට වැඩම කොට වැඩ සිටින ලබුණෝරුව කන්ද අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද කොත්මලේ කුමාර කස්සප පින්වත් ස්වාමීන් වහන්සේ අපේ පළමුවෙන් දොහොත් මුතුනත් මැද සාදු නාද නන්වා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි අද විභජ්‍යවාද ශාසන සමීක්ෂා වැඩසටහන වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරනවා පෙළියන්දල මඩපාත පාරේ කුරුඳුවත්ත 284 1 ඊහි පදිංචි හතුරුසිංහ පවුලේ සදැහැති පින්වත් පිරිස. විශේෂයෙන්ම මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා පෙළියන්දල මඩපාත පාර කුරුඳුවත්ත 284 1 ඊහි පදිංචිව සිට මේට වර්ෂයකට පෙර ආතුව මෙය පරලොව යන්නට යෙදුන ආදරණීය ස්නේහවන්ත මෑණියන් වහන්සේ වන ස්වර්ණා ප්‍රේමරත්න විශ්‍රාමික ගුරු මාතාවට පෙන් අනුමෝදන් කිරීම විශේෂයෙන්ම එතුමියගේ වියෝවෙන් වර්ෂයක් සම්පූර්ණ වීම නිමිති කරගෙන. ඒ වගේම දිනදාස හතුරුසිංහ පියාණන්ට නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම මේ පින්වත් පිරිස අරමුණු පරමාර්ථ ලෙස සටහන් කර තිබෙනවා. ඒ පින්වත් පිරිස පින් අනුමෝදන් කළ ස්වර්ණ ප්‍රේමරත්න විශ්‍රාමයේ ගුරු මාතාවට මෙපින් දහම් අනුමෝදන් වේවා. ඒ මෑණියන් වහන්සේට උතුම් වූ නිවනින් නිවෙස් සැනසෙන්නට මෙපින් දහම් හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. ඒ වගේම දිනදාස හතුරුසිංහ පියාණන්ටත් නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවා. මේ පින්වත් පිරිසගේ යහපත් බලාපොරොත්තු පරමාර්ථ ඒ ආකාරයෙන්ම ඉටු වේවායි ප්‍රාර්ථනා කරමින් අපි මෙතෙන් සිට මේ වැඩසටහන මෙහෙවන්නට පින්වත් ස්වාමින් වහන්සේට ඊ타ත්ම ගෞරවයෙන් ආරාධනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මයේ තරම් සත්‍යයට දුක නැති කිරීම පිණිස හේතු වන වෙනත් දෙයක් ඇත්තේ නැහැ. ඒ සද්ධර්මය මහා ඖෂධයක් වගේ සියලු දුක් කෙලවර කරලා නිවෙන්නට ඒ ධර්මයේ තරම් වටිනා දෙයක් මේ මුළු තුන් ලෝකෙම වෙන ඇත්තේ නැහැ. මිනිස්සුන්ට ජීවත් වන්නට බොහෝ උපභෝග පරිභෝග වස්තු තිබුණත් ඒ කිසිම දෙයකින් සැනසීමක් ලබන්නට සැනසීමක් උරුම කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. නමුත් තමන්ගේ ජීවිතය ධර්මානුකූලව ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යොදවනවා නම් තමන් තුළ හික්මීම ලබා ගන්නවා නම් අන්න ඒ පුද්ගලයාට සැනසීම කියන දේ ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ධනය තුල, බලය තුල, කීර්තිය තුල වෙන කිසිම දෙයකින් ලෝකයේ තුල ලබන්නට බැරි ඒ උතුම් සැනසීම ලබා ගන්නට පුළුවන් ඒකායන දේ බවට පත්වන්නේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ මේ උතුම් සද්ධර්මයේ පමණයි.
එනිසා මේ උතුම් ධර්මය අපි අපේ ජීවිතයට සමීප කරගන්නට ඕනේ. දහම් රසය නොදත්තෝ, දහම් රසය නොලැබුවෝ ලෝකේහි වෙනත් රස හොයාගෙන ගියාට ධර්ම රසය නිවැරදි කොට ලැබුවොත්, ඒ සැනසීම නිවැරදිව තබා ගත්තොත් ඒ පුද්ගලයාට වෙන කොහෙන්වත් ඒ බඳු සැනසීමක් ලබන්නට බැරි බව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා උතුම් දහම් රසය, උතුම් ධර්මය අපි අපේ ජීවිතයට භාවිත කළ යුතු වෙනවා. ඒ උත්තරීතර සැනසීම අපි අපේ ජීවිතයට යොදාගත යුතු වෙනවා. ඉතින් ඒ ජීවිතයට අපි මේ ධර්මය ප්‍රායෝගිකව භාවිතයක් විදිහට යොදා ගන්නකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා අපි ඇති කරගත යුතු නිශ්චිත ක්‍රමවේදයන්. ඒ කියන්නේ එකට අපි කියනවා අපේ ප්‍රතිපත්තිය සහ නැතිනම් ප්‍රතිපදාව කියලා. එතකොට අපේ ප්‍රතිපදාව නිවැරදිව සකස් වෙන්නට ඕනේ කියලා කියනකොට ඒ ප්‍රතිපදාව සකස් විය යුත්තේ අපේ මානසික මට්ටම් අනුව. ඒ කියන්නේ මුලින්ම අපි ධර්මයේ පිළිබඳව දැනුමක් නැතිනම්, ධර්මයේ පිළිබඳව අපිට අවබෝධයක් නැතිනම් අපි අද දවසේදී සමාජය තුළ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා පෙනෙන දකින්න තැනින් පටන් ගත්තොත්, ඒ කියන්නේ අපි යනවා මොකක් හරි උඩින් අහගත්ත පමණින් අපි ගිහිල්ලා භාවනාවක් කරනවා කියන දෙයක් පටන් ගත්තොත් එයින් කිසිම ඵල ප්‍රයෝජනයක් ලබන්නට පුළුවන්කමක් නැත්තේ නැහැ. හේතුව මූලික ඉලක්කය අපෙන් අතහැරලා තියෙන නිසා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම අපි දන්නේ නැහැ අපි ඇයි භාවනා කරන්නේ, මොන තැන දක්වාය කළ යුතුද, ඒට සුදුසු අවකාශය සලසා ගන්නේ කොහොමද, මේ කිසිම දෙයක් පිළිබඳව ඔහුට දැනීමක් හෝ තැකීමක් ඇත්තේ නැහැ. ඒ හේතුව නිසා අපිට මෙතනදී විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕනේ දේ තමයි අපි එහෙමනම් මූලිකවම ඇති කරගත යුත්තේ කුමක්ද කියන දේ. මූලිකවම අපි ඇති කරගත යුතු වෙන්නේ අපි ධර්මයේ තුල අපේ මනස පිහිටුවා ගත යුතු ආකාරය පිළිබඳව දැනුමක්. ඒකට අපි කියනවා සත්‍ය ඥානය කියලා. ඒ කියන්නේ පරතෝ ഘോഷ ප්‍රත්‍ය තුල අපි ලබන ඒ අනුමාන ඥානය. එහෙම නැතිනම් සත්පුරුෂ සේවනය තුළ සත්පුරුෂය ඇසුරු කරනකොට අපිට උන්වහන්සේලාගෙන් ලැබෙන මූලික දර්ශනය. එතකොට මේ දර්ශනයට අනුව තමයි අපිට ප්‍රතිපත්තිය තීරණය කරන්නට තියෙන්නේ. අපේ ප්‍රතිපත්තිය කියන දෙයට අනුරූපීව තමයි අපිට ප්‍රතිවේදයක් සැලසෙන්නේ. එනිසා අපි මේ මොකක්වත්ම නැතිව අපි නිකම්ම තබාගත්තොත් කිසිම ඉලක්කයක් නැති ගමනක්, ඒකෙන් නිවැරදි ඵලයක් අපිට ලබන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපි නිවැරදිව අපේ ඉලක්කය දත යුතුයි. ඊට අපි හැඩ ගැසිය යුතු වෙනවා. ඉතින් ඒ නිසා තමයි සාමාන්‍යයෙන් අපි සමාජය තුළ දකින භාවනාව කියන දේ ඉලක්කගත නොවි පවත්නා දෙයක් හැටියට බහුලව දකින්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි භාවනා කරනවා, ඊට අනුරූපීව අපේ මනස හික්මවා ගන්නට කියලා අපි උත්සාහවත් වෙනවා. ඉතින් මෙතනදී ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා, ඇයි අපි භාවනා කරන්න කියලා. මොකද කෙනෙක් භාවනා කරන්නට හේතු තියෙන්නට පුළුවන්. ඇතැම් විට කෙනෙක් තමන්ගේ හිතේ සංයත බවක් ඇති කරගන්නට, ඒ වගේම අර කාර්යබහුලව ජීවත් වෙනකොට තමන්ගේ ජීවිතේ බොහොම සංකීර්ණ වෙනකොට සමහර විට හොඳ නිින්දක්වත් ලබන්නට බැරි තරමට තමන්ගේ ජීවිතය තුළ පිළීමක් ඇති කරගන්නකොට අර මානසික විවේකයක් සලසා ගැනීම සඳහා ඇතම් කෙනෙකුට භාවනාව කියන දේ අත්‍යන්තයෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට ඒ ඉලක්ක වෙනස් වෙන ඉලක්ක කියලා කිව්වේ ඔහු භාවනාවෙන් බලාපොරොත්තු වෙන අර්ථයක් තියෙනවා. ඒ අර්ථය වෙනස්ව යන දෙයක්. ඒ වගේම ඇතම් කෙනෙක් ඉන්නවා ඔහු භාවනාවෙන් බලාපොරොත්තු වෙන අර්ථයේ බවටපත් වෙන්නේ ධාන උපදවා ගැනීම. චිත්ත සමාධිය තුළ ධාන උපචාර අර්පණාදී ධාන තත්වයන්ටපත් වීම තමයි ඔහු බලාපොරොත්තු වෙන දේ බවටපත් වෙන්නේ. ඉතින් මේ ආකාර දිහා බලනකොට අපිට කෙනකෙනාට වෙනස්ව විවිධ අරමුණු තියෙනවා භාවනාවක් පටන් ගන්නට පෙර. ඉතින් ඒ භාවනාව තීරණය වෙන්නේ යා කල යුත්තේ කොහොම භාවනාවක්ද කියන එක පිළිබඳව තීරණය කළ යුතු වෙන්නේ ඔහුගේ තියෙන මූලික අභිප්‍රාය අනුවනේ.
එතකොට බුදුරජාණන් වහන්සේ භාවනා පිළිබඳව දේශනා කරනකොට මෙසස්නෙහි භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ. ඒ කියන්නේ මේ ශාසනයට ඇතුළත් වුණ මේ ධර්ම විනය තුල පිහිටි මේ ධර්ම විනය පිළිබඳව දැනගත්ත නැතිනම් අපි මේ ප්‍රතිපදාව පුරන්නේ මේ තැන දක්වායයි කියලා සත්‍ය ඥානය ලබාගත් කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් මේ අවබෝධය ලබාගෙන ප්‍රතිපදාව කරා පිවිසෙන්නට කියලා පෙන්වුවේ. එහෙම නැතුව කෙලින්ම භාවනාවක් කියන තැනක් ඍජුවම පැනෙවුවා නෙමෙයි. ඒ කියන්නේ අපි සුතමේ ඥානයේ තුල අපි දැනගෙන තියෙන්නට අවශ්‍යයි කුමන ධර්මයෝ පරිඤ්ඤයද කුමන ධර්මයෝ අභිඤ්ඤයද කුමන ධර්මයෝ ප්‍රහාතව්‍යද කුමන ධර්මයෝ සාක්ෂාත්කරණීයද කුමන ධර්මයෝ භාවයේ තබ්බද කියන මේ බඳු දේවල් ගැන අපිට දැනුමක් තියෙන්නට ඕනේ. අන්න එතකොට තමයි අපි භාවිත කරන දේවල් තුලින් සාක්ෂාත් කරන දේ සාක්ෂාත් වන බවටත් ප්‍රහාණය වන දේ ප්‍රහාණය වන බවටත් අභිඤ්ඤය සහ පරිඤ්ඤය ධර්මයන් අභිඤ්ඤය සහ පරිඤ්ඤය වන බවටත් අපිට දැන දැක ඒ දේ කළ හැකි වෙන්නේ. එහෙම නැතුව අපි නිකම්ම භාවනාවක් පටන් ගත්තා කියලා අපිට ඒක සාර්ථක කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකයි මූලික අභිප්‍රාය. එහෙම නැතිනම් මූලික අරමුණ කෙනෙක් භාවනාවට යනකොට වැදගත් වෙන්නේ. නිසා දැන් ඔබ භාවනා කරන්නේ නිවන් දකින්නට නම් ඒකට ඔබ භාවනා කරන්නට ආරම්භ කළ යුතු ආකාරය ඔබ භාවනාව තුළ ඉදිරියට යා යුතු විදිය වෙනස් දෙයක්. ඔබ භාවනා කරන්නේ తాවකාලිකව හිතේ එකඟ බවක් ඇති කරගෙන අර සංකීර්ණ සමාජ රටාවෙන් මිදෙන්නට නම් ඔබ යා යුතු දේ වෙනම දෙයක්. වෙනම මගක්. රැල්ලට භාවනා කරනවා නම් ඒක වෙනම කතාවක්. එතකොට දැන් කොහොම ගියත් අපි භාවනාව කියන එක තුළ අපි බෞද්ධයෙක් හැටියට අපි යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙක් නම් ඔහු බලාපොරොත්තු වෙන්නේ නිර්වාණය ලබා ගැනීම. නැතිනම් නිවන් අවබෝධ කර ගැනීම සඳහා සිත දියුණු කිරීම කියන දේ තමයි භාවනාව තුළින් කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ සමාහිතෝ භික්ඛවේ යතා භූතං පජානාතිනි. හිත එකඟ වුණ සමාහිත වුණ කෙනානේ ඇත්ත ඇති හැටියට දකින්නේ. ඒ නිසා කෙනෙකුට සමාධියේහි අවශ්‍යතාවයක් පැන නගිනවා. අන්න ඒ කෙනා සමාධිය උපදව ගන්නට උත්සාහවත් වෙනවා. දැන් ඔහුත් සමාධිය උපදව ගන්නට උත්සාහවත් වෙනකොට ප්‍රධාන වශයෙන්ම අපිට දකින්නට වෙනවා ඔහු කුමන තැනක ඉඳලාද මේක ආරම්භ කරන්න කියලා. ඒ කියන්නේ දැන් කෙනෙකුට පුළුවන්කම තියනවා ගිහි ගෙදර ඉඳලා භාවනා කරන්නට. මොකද මේ ශාසනය බුදුරජාණන් වහන්සේගේ ධර්මය කාමභෝගී උපාසක උපාසිකාවන්ටත් අනගාരിക උපාසක උපාසිකාවන්ටත් භික්ෂු භික්ෂුණී ආදී මේ සියල්ලන්ටම පොදු ශාසනයක්. අධිගම සාක්ෂාත් කිරීමේදී මේ සියල්ලන්ටම පොදුවේ මේක කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ සෑම දිනාටම අවබෝධ කළ යුතු ප්‍රඥාව එක මට්ටමේ වුණාට මේකට යන්නට තියෙන අනුගමනය කළ යුතු අනිකුත් දේවල් පැත්තෙන් මේකේ ભેදයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේ නමකට කතා කරන සීමාවත් ගිහි කෙනෙකුට කතා කරන සීමාවත් අපිට තැන් දෙකක ඉඳලා භාවනා පිළිබඳව කතා කරනකොට කතා කරන්නට සිද්ධ වෙනවා. ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍ය ගතෝවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට නැත්නම් ඉද භික්ඛු අරඤ්‍ය ගතෝවා කියලා දේශනා කරනකොට එතනදී භික්ෂුන් වහන්සේ නමක් නම් ඒ භික්ෂුන් වහන්සේ විසින් පවත්වා ගත යුතු බාහිර ක්‍රියාකාරකම් මොනවාද? එහෙම නැතිනම් මේ භික්ඛු කියන වචනය තුළ සංසාරේ භයං ඉක්ඛතිති භික්ඛු සසරේ බය දකින නිසා භික්ෂුවක් කියන එකෙන් ධර්මයේ තුල හැසිරෙන්නේ අදහස් කරගෙන ගිහි අයට පොදු තැනක ඉඳලා අපි විමසනවා නම් එතකොට අපි එයාගේ චරිතයට එයාගේ ජීවිතයට ගැලපෙන විදිහට භාවනාව සකස් කරගන්නේ කොහොමද කියන එක ගැන අපිට වෙනම කතා කරන්නට වෙනවා. දැන් භික්ෂුන් වහන්සේ නමක් නම් උන්වහන්සේට බාහිර සම්බන්ධතා අඩුයි. අපි කිව්වොත් පුත්‍ර සම්බාධ සයන නැහැනේ. ඒ කියන්නේ පුත්‍ර සම්බාධ සයන කියලා කියන්නේ දැන් නිදා ගන්නටවත් බෑ නිදහසේ ඒකටත් දරුවන් ආදීන්ගෙන් සම්බාධ සිද්ධ වෙනවා. ඉතින් අර භික්ෂුවක් වුණාම ඒ සම්බාධ සහිත බව නැහැ. ඒ නිසා විවේකජම් පීති සුඛම් පටමජ්ජහනං උපසම්පජ්ජ විහෙරති. විවේකයෙන් උපන් ප්‍රීතිය සහ සැපය ඇති
ප්‍රථම ධානය ආදී දේවල් උන්වහන්සේලාට නිකාමලාභී කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ නිතතින් ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳව බොහෝ කොට නොකොට උනත් උත්සාහයක් තුළ ක්‍රියාකාරකමක් තුළ ඒක ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අර ගිහි කෙනෙකුත් එක්ක සාපේක්ෂව බලනකොට. නමුත් පුත්‍ර සම්බාධ සය නැති. එහෙමත් නැතිනම් කටයුතු බහුල. එදා දවසේදී ඔබට කාර්ය බහුලයි. ඔබට රැකියාවට යන්නට තියෙනවා. නැවත ආපහු පැමිණෙනවා. ඔබ සමාජයත් එක්ක සංකීර්ණ වටපිටාවක ඉන්නේ. එතකොට දැන් මේ අරමුණු බහුල තැනක වාසය කරන ඔබට භාවනාව සකස් කරගන්නකොට අපි ටිකක් ඒක කලමනාකරණයක් කරගන්නට වෙනවා. දැන් අර භික්ෂුන් වහන්සේට තරම් අභෝකාසෝ පබ්බජ්ජ පැවිද්ද හරියට අහස වගේ කියලානේ කියන්නේ. ඒ වගේ නැහැ. සම්බාධෝ ගරවාසෝ මේ ගර වාසයේ ගිහි ගෙදර ඉන්නවා කියන එක සම්බාධ සහිතයි මේ ප්‍රතිපදාවට. දැන් දෙන්නම යන ඉලක්කය එකයි. නිවන් දැකීම පිණිස දෙන්නම ගමන් කරනවා කියනකොට එකම ඉලක්කය. හැබැයි යන්න තියෙන්නේ දෙවිධයකට. ඒ කියන්නේ දෙවිධයකට කියලා කියන්නේ දැන් මේකෙදි ගිහි කෙනෙක් විසින් සපයාගත යුතු යම් යම් කෙටි කාලීන ඉලක්ක වෙනස් වෙනවා. පැවිද්දෙකු විසින් සපයාගත ඉලක්ක වෙනස් වෙනවා. ඒක එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිපදාව පැත්තෙන් යම් කිසි විදිහකින් කතා කළොත්, නමුත් සමස්තයක් විදිහට කතා කළොත් අපිට මේක දෙපැත්තකට බෙදලා කතා කරන්නට වෙනවා. එතකොට දැන් මේ දේශනාව තුළ අපි බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ සහ අපිට සිහිපත් කළේ මේක කොහොමද ගිහි අයගේ ජීවිතයට ප්‍රායෝගික භාවිතය සිද්ධ කරන්න කියලා භාවනාව පැත්ත ගැන පොඩ්ඩක් ආනාපාන සතිය ආදී භාවනාවක් ගැන උදාහරණ දක්වන්නට කියලා. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්නට ඕනේ ගිහියෙකුට භාවනාවක් කියලා දෙනකොට විශේෂයෙන්ම බොහෝ අර මම කලින් කිව්වා වගේ සංකීර්ණ වටපිටාවක් තියෙන එදිනෙදා ඒ බඳු ආශ්‍රයක් සහ වටපිටාවක් ජීවිතේ තියෙන කෙනෙකුට භාවනාව තෝරා ගැනීමේදී අපි අර විවේකයෙන් උපන් ප්‍රීතිය සහ සැපේ තියෙන ධානය පරම කොට නැතිනම් ධානය ලැබීම සඳහා හේතු වන භාවනාවක් ගැන කතා කරනවා නම් ධාන උපදවාගෙන ඊට පස්සේ යන ගමනක් ගැන කතා කරනවා නම් ඒකේ තරම් ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔහුට කාය විවේකාදිය සපයා ගැනීමට තියෙන ඉඩ ඊටාම අඩුයි. ඒ නිසා කාය විවේකයේ නැති තැනක චිත්ත විවේකයේ තරම්ම දැඩිව සපයා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ඒ ධානාදිය උපදවා ගන්න චිත්ත ඒකාග්‍රතාවයේ දැඩිව පවත්වන ඒ බඳු තැනකට ගිහි කෙනෙක් නැවත නැවත යොමු වෙනවා කියලා කියන්නේ ඔහු උත්සාහ කරනවා භාවනා කරනවා කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔබ ඉන්න තැනට ඇවිල්ලා කතා කළොත් එහෙම ඔබ දවසකට පැයක් දෙකක් භාවනා කරනවා වන්නට පුළුවන්. ඒ පැයක් දෙකක් භාවනා කරමින් ඔබ නැවත ආපහු බාහිර කටයුතු ටිකට ගිහිල්ලා ඒකේ නියැලිලා නැවත ඔබ එනකොට අර තිබුණු ඒකාග්‍රතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා ඔබට ආපහු ඊළඟ දවසේ පැය කරන මට්ටමට ඔබ ඇවිල්ලා තියෙනවා. උදේ පැයක් භාවනා කළොත් ඔබ ආපහු දවසේ කටයුතු ටික ඉවර වෙලා හවස භාවනාවට ඉඳගන්නේ අලුත් කෙනෙක්. ආපහු මුල ඉඳලා පටන් ගන්න කෙනෙක් විදිහට. ආපහු ඔබට සිද්ධ වෙනවා ආපහු මේ පැය භාවනා කරන්නට. දැන් මේ ක්‍රමවේදය තමයි සමස්තයක් විදිහට බොහෝ දෙනෙක් භාවනාව තුළ දකින්නට ලැබෙන්නේ. එහෙම නැතිනම් ඇතැම් විට කෙනෙක් ගිහිල්ලා දවස් 3ක් භාවනා කරලා එනවා. සතියක් භාවනා කරලා එනවා. ආපහු ඇවිල්ලා අර කටයුතු ටික කරගෙන ආපහු අතෙන්ට යනකොට ඒකාග්‍රතාවයේ බිඳ වැටිලා තියෙනවා. නමුත් අපිට අර කාය විවේකයේ තියෙනවා නම් එයාට ඒක සපයාගත්තා කියන එක ගැටලුවක් ඇත්තේ නැහැ. නමුත් භාවනා කරන්න එපා කියනව නෙමෙයි භාවනා කළ යුතුයි. ඒක කළ යුතු නිශ්චිත ක්‍රමවේදයකට මොකද අපි යන ඉලක්කයට අපිට නිවැරදිව යන්න පුළුවන් වෙන්නේ අන්න ඒ විදිහට අපි ගමන් කළොත්. ඒ නිසා දැන් අපි නිවන බලාපොරොත්තු වෙන්නම් අපි භාවනා කරන්නේ. ඒ නිවන නිර්වාණය බලාපොරොත්තුෙන් අපි මේ භාවනාව කරගෙන යන ගමනේදී පින්නතුනේ අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ අපි ඒකට අපේ ජීවිතේ හැඩගස්වා ගන්නට. ඊට අනුරූපව අපේ ජීවිතේ හැඩගස්වා ගන්නට. දැන් විශේෂයෙන් ආනාපාන සතිය පිළිබඳව අපි සාකච්ඡා කරන්නට අද කල්පනා කළේ භාවනාවක් විදිහට ආනාපාන සතිය පිළිබඳව කතා කරන්නට ගියොත් අපිට ඒක බොහොම දීර්ඝ ලෙස කතා කරන්නට වෙනවා. නමුත් මේ දේශනාව තුළින් සියලු ආනාපාන සතිය විදිහට කතා කරන්නට අදහසක් නැහැ. නමුත් ආනාපාන සතිය පිළිබඳව යම් මූලික හැඳින්වීමක් කරලා මූලික අධීර පිළිබඳව කතා කරන්නට මේ තුළින් බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී අපි ඉඩ ලැබුණොත් තව අනිකුත් කාරණා පිළිබඳව සාකච්ඡා කරමු.
එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන්ම ඉද බික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. එතකොට ඉද බික්ඛු කියලා කියන්නේ ඉද කියලා කියන්නේ මේ ශාසනය කෙනා. මේ ශාසනයේ මේ ධර්ම විනය තුල පිහිටි කෙනා. නැතිනම් මේ Brahmacharyaවෙහි නැතිනම් මේ බුදුරජාණන් වහන්සේගේ වචනය තුල පිහිටි කෙනා. එහෙනම් භාවනාව දේශනා කරන කෙනෙකුගේ තියෙන මූලිකම සුදුසුකම මේ. කාටද භාවනාව කිව්වේ? මේ ධර්ම විනය තුල පිහිටි කෙනෙකුට. ඒ කියන්නේ මේ පාවචනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනය පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙකුට. පටිසම්භිදා මග්ග ප්‍රකරණයේදී මේ පිළිබඳව දක්වනවා. ඉදාති ඉමිස්සා දිට්ඨියා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ සම්මා දිට්ඨිය. ඉමිස්සා කන්තියා. එතකොට මේ ශාන්තියෙහි බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ රුචියෙහි, ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ ආදායෙහි, ඒ වගේම මේ ධර්මයේහි, මේ විනයෙහි, මේ ධම්ම විනයෙහි, මේ පාවචනයෙහි, මේ Brahmacharyaවෙහි මේ ආදී ලෙස මේක විස්තර කරලා දක්වනවා. එතකොට ඉද කියලා කියන්නේ මේ ශාසනයේ කෙනෙකුට. දැන් භාවනාව කිව්වේ කාටද? මේ ශාසනයේ කෙනෙකුට. ඒ කියන්නේ ධර්මය අහලා අර සුත්තමේ ඥානය තුළ ධර්මය ලබාගත් කෙනෙකුට තමයි මේ භාවනාව ගැන කතා කරන්නේ. එයා දන්නවා මේක කොහොමද නිවන දක්වා මම කරගෙන යන්නේ කියන එක ගැන එයා දන්නවා. නිවන පිළිබඳව යම් අනුමාන ඥානයක් ඔහු සතුව තියෙනවා. එය ප්‍රත්‍යක්ෂයේ බවට පත් කර ගැනීමට තමයි මේ ඔහු මේ ප්‍රතිපදාවක් අනුගමනය කරන්නේ. එතකොට බික්ඛෝති පුතුජන කල්යාණකෝ වා හෝති බික්ඛු සෙක්ඛෝ වා අරහවා අකුප්ප ධම්මෝ. එතකොට මේ ලෝකේ බික්ඛු කියලා කියනකොට පෘතජන කල්යාණ මිත්‍රයෙක් හෝ එහෙම නැතිනම් සේක පුද්ගලයෙක් හෝ රහතන් වහන්සේ නමක් හෝ වන්නට පුළුවන්කම තියෙනවා බික්ඛු කියන වචනය තුළ. එතකොට බික්ඛු කියලා කියනකොට භික්ෂුන් වහන්සේ නමක් අර්ථ ගන්නවා වගේම බික්ඛු කියන වචනයට අර්ථකථන බොහෝ දෙනවා. බික්ඛතීති බික්ඛු භික්ෂාටනය කරන නිසා භික්ෂුන් වහන්සේ කියලා කියනවා. චින්න බින්න පටදර්තීති බික්ඛු කියලා කියනවා. සිඳුණු බිඳුණු පාසිය කියන්නේ පට දරන නිසා නැතිනම් මේ කඩ කැපීම් ආදියෙන් සිඳලා දරන චීවර දරන නිසා භික්ෂුව කියලා කියනවා. ඒ වගේම සංසාරේ භයං ඉක්ඛතීති බික්ඛු කියලා කියනවා. සසරෙහි බය දකින්න නිසා භික්ෂුවයි කියලා කියනවා. ඉතින් මේ විදිහට භික්ෂු කියන්නට හේතු ගොඩක් තියෙනවා. ඒ අතර භාවනාවක් විදිහට අපි කතා කරන නිසා පොදුවේ ගිහි ඇත්තන්ටත් අදාළ භාවනාවක් නිසා සසරේ බිය දකින්නා කියන තැනිනුත් අර්ථගත හැකි වෙනවා. එතකොට අරඤ්ඤන්ති අපි කියවනේ අරඤ්‍යගතෝ වා කියලා. අරඤ්‍යගතෝ වා කියලා කියන්නේ අරඤ්‍ය කියලා කියන්නේ කැලයට. එතකොට අරඤ්‍යගතෝ කියලා කියන්නේ කැලයකට ගියේ කියන එක. එතකොට අරඤ්ඤන්ති නික්කමිත්වා බහි ඉන්ද කියලා සබ්බමේතං අරඤ්ඤ. අරඤ්‍ය කියලා කියන්නේ මොකද්ද? නික්කමිත්වා බහි ඉන්ද කීලං. ඉන්ද කීලයෙන් ඈත තියෙන එහාට යන සබ්බමේතං අරඤ්ඤං සියල්ලම ආරණ්‍ය. ඒ කියන්නේ දැන් ගමේ අවසාන කෙළවර, ඒ කියන්නේ ගමේ ගාම සීමාව ඉවර වෙන තැන තමයි මේ ඉන්ද්‍රකීලය කියලා කියන්නේ. දැන් අපි අද විදිහට නම් ගත්තොත් අපි හිතමුකෝ දැන් ගමක් ගත්තාම ගමක තියෙන ඉඩම් සලකුණු කරපු අවසාන සීමාව. ගම්වැසියන් පරිභෝජනය කරන ඉඩම් සලකුණු කරලා ගල් දාලා තියෙනවනේ රජේ. අනේ වගේ ගල් දාලා වගේ තියෙන ඒ සීමාවෙන් එළියේ තියෙන අනිත් ඔක්කොම සබ්බමේතං අරඤ්ඤං ඒ සියල්ලම ආරණ්‍යයි කියලා කියනවා. ඒ වගේම ඇතම් තැනකදී ආරණ්‍ය කියන එක පිළිබඳව විස්තර කරන්නේ මේ පංචදනු සතානි. ඒ කියන්නේ දුනු 500ක් ඈත ගමේ ඉඳලා දුනු 500ක් ඇතුළත වන්නට දුන්නක් කියනකොට සාමාන්‍යයෙන් අඩි 6ක විතර දුන්නක් බඹයක් පමණ දුන්නක ප්‍රමාණය. එතකොට ඒ වගේව 500ක ප්‍රමාණයක් තමයි ආරණ්‍යයකට තියෙන දුර. එතනින් එහා සියල්ලම ආරණ්‍යයි කියලා කියනවා. ඒකට අරඤ්‍යගතෝවා කියලා කියන්නේ කැලයකට ගිහිල්ලා. රුක්ක මූලන්ති. රුක්ක මූල කියලා කියන්නේ ගහක් මුල කියන එක. යත්ත බික්ඛුනෝ ආසනම් පඤ්ඤත්තං හෝති මංචෝවා පීඨංවා බිසිවා තට්ටිකාවා චම්මක්ඛණ්ඩෝවා තිනසන්තරෝවා පන්නසන්තරෝවා පල්ලාල සන්තරෝවා තත්ත බික්ඛු චංකමතිවා තිට්ඨතිවා නිසීදතිවා සෙය්‍යංවා කප්පේති. එතකොට යම් තැනක භික්ෂුන් වහන්සේ ගිහිල්ලා සක්මන් කරනවා නම් ඉන්නවා නම් මේ හොවිනවා නම් නැතිනම් සිටිනවා නම් ඉඳගෙන ඉන්නවා නම් නිදා ගන්නවා නම් මේ වගේ ඉරියව් පැවැත්මක් කරනවා නම්
ඒක සමහර විට පුටුවක් තියලා වන්නට පුළුවන්. පත්කඩයක් කෙලලා වන්නට පුළුවන්. ඕනෑම ආකාරයකින් ඉඳගෙන ඉන්න ස්වરૂපය තමයි රුක්ක මූලන්ති කියලා කියන්නේ. රුක් මුලක් කියලා කියන්නේ. එතකොට මේ සමහර වෙලාවට අපි දකිනවා මේ දේවල් වලට සමහරු අර්ථකථන සපයනවා. අරඤ්‍යගතෝවා කියලා කියන්නේ රණ කියලා කියන්නේ මේ යුද්ධයට. එතකොට ඒකට බලන්න කියන අරණ විභංග සූත්‍රේ. එතකොට මේ රණ කියලා කියන්නේ යුද්ධයට නම් අරඤ්‍යගතෝවා කියලා කියන්නේ මෙතන අරණට යන්න කියන එක. අරණට කියන්නේ හිත, රණ කියන්නේ කෙලෙස්, යුද්ධය කියන එක කෙලෙස් සහිත යුද්ධය අයින් කරගන්න කියන එක තමයි අරඤ්‍යගතෝවා කියලා කියන්නේ. ඉතින් අරඤ්‍යගතෝවා කියලා අරණකට ගියා නම් ඉතින් ඒක අරණ වුණා නම් හිතේ කෙලෙස් නැත්තම් ආයෙ මොකටද භාවනා කරන්න යන්නේ? ඒ නිසා අරඤ්‍යගතෝවා කියලා කියන්නේ මේ අරණ කතාවක් නෙමෙයි, අරඤ්‍ය ඒක වචනය. අරණ නෙමෙයි, අරඤ්‍ය. අරඤ්‍ය කියලා කියන්නේ කැලය කියන එක. ඊට පස්සේ රුක්ක මූලගතෝවා කියලා කියන්නේ මේ හිත ගහක මුලක් වගේ තියාගන්න කියලා එහෙම නෙමෙයි. රුක්ක මූලගතෝවා කියලා කියන්නේ ගහක් මුලකට ගියොත් කියන එක. ඊට පස්සේ ශුඤ්ඤාගාරගතෝවා. ශුඤ්ඤාගාරගතෝවා කියලා කියන්නේ කේනචි අනාකින්නම් හෝති ගහට්ටේහිවා පබ්බජිතේවා. යම්කිසි ගිහි කෙනෙක් විසින් හෝ පැවිද්දෙකු විසින් අනාකූලයි. එතන අනාකූලයි කියලා කියන්නේ ආකූල නැහැ. එතන කරදර නැහැ අනිත් අයගේ. අගාරන්ති විහාරෝවා අඩයෝගෝවා පාසාදෝ හම්මියන් ගුහා. එතකොට අගාර කියලා කියනවා ගෙදරට, නැතිනම් පොදුවේ ගිහි ගෙදරට අපි අගාර කියලා කියනවා. නැතිනම් විහාරය. ඊට පස්සේ අර ගරුඩාකාර සෙවෙනි තියෙන දේ කියලා කියනවා. ඊට පස්සේ ප්‍රසාද, සඳලු ඇතිගේ, ගුහා ආදී ඕනෑම තැනක් තමයි අගාර කියලා කියන්නේ. කියන්නේ ගෙදර උනත් අගාර. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ වචන ටිකෙන් අපිට පෙන්වන්නේ මොකද්ද? මේ වචන ටිකෙන් අපිට පෙන්වන්නේ දැන් යම් කිසි කෙනෙක් අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා කියන්නේ. එතකොට මේ අපිට ඉන්නට තියෙන තැන් ටික ගැන කතා කරන්නේ. කියන්නේ කාය විවේකයේ සැලසෙන තැන් ටිකක්. අරඤ්‍යගතෝවා කියලා කියන්නේ කැලේකට ගියාම අපිට එතන සැනසීමක් තියෙනවා. සැනසීමක් කියන්නේ බාහිර උපද්‍රව නෑ, අපි කරන මේ දේ කරගෙන යන්න පුළුවන්කම තියෙනවා පහසුවෙන්. රුක්ක මූලගතෝවා කියලා කියන්නේ ගහක් මුලකට ගිහිල්ලා අපිට බොහොම පහසුවෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ශුඤ්ඤාගාරගතෝවා කියලා කියන්නේ ශුඤ්ඤ කියන්නේ හිස්, අගාර කියන්නේ gedara. එතකොට ඔබේ gedara උනත් අර අපි කලින් කිව්වා වගේ අර අනාකීර්ණයි නා. ඒ කියන්නේ දැන් අනිත් අයගෙන් කරදරයක් නැති අවස්ථාවක් නම් ඒකේ වෙලාවට ශුඤ්ඤාගාරයක් තමයි. එනිසා මේ භාවනා කරන්න කියන එකෙන් කියන්නේ කොහේ හරි කැලේකට යන්න කියලාත් නෙමෙයි. හිත ඔක්කොම හිස් කරගන්න කියලා ශුන්‍ය කියලා කියනවත් නෙමෙයි. ශුන්‍ය අගාර තමයි ශුන්‍යාගාර කියලා කියන්නේ. ඒ කියන්නේ හිත හිස් ගයක් කරගන්න කියලා නෙමෙයි ඒ කියන්නේ. ඒකෙන් කියන්නේ හිතේ තියෙන ඒ කියන්නේ අපිට අද වටපිටාව තියෙනවානේ අපි ඉන්න තැන් ටික. ඒකට ඒ ඉන්න වටපිටාව අපිට ඒ කියන්නේ අනාකීර්ණ, ඒ කියන්නේ ජනයාගෙන් ආකීර්ණ නොවුණු දෙයක් බවට පත්වන්නට ඕනේ. ඒකයි විස්තර කරේ ශුඤ්ඤන්ති කියලා කියන්නේ හිස් කියලා කියන්නේ අනාකින්නම් හෝති ගහට්ටේහිවා පබ්බජිතේ. ඒක තමයි ශුඤ්ඤන් කියලා කියන්නේ. අනාකීර්ණයි ගිහියන්ගෙන් හෝ පැවිද්දන්ගෙන්. අගාරන්ති විහාරෝ. අගාරන්ති කියන්නේ විහාරය හරි මොකක් හරි ඉන්න තැන, වාසය කරන තැන, නැතිනම් ගෙදර තමයි අගාරය කියලා කියන්නේ. ඉතින් අර කවුරුත් නැති අවස්ථාවක නිරන් ගෙදර කවුරුත් නැත්නම් ගෙදර හුදකලා නම් තමන් ඉන්න කාමරයේ හෝ කවුරුත් නැත්නම් අනිත් අයගෙන් බාධාවක් සිද්ධ වෙන්නේ නැත්නම් අන්න ඒකට කියනවා මොකක් කියලාද? ශුඤ්ඤාගාරයක් කියලා. හිස් ගයක්. එතකොට දැන් මේ කියන්නේ ඔක්කොම අතහැරලා දාලා ඔබ සාමාන්‍ය දිනදා ජීවිතේ ඉන්නකොටත් ඔබ ආනාපාන සතිය වඩන්න ඕන නම් එක්ක කැලේට යන්න ඕනේ, එක්ක මේ ගහක් මුලකට වෙලා ඉන්නට ඕනේ, නැත්නම් ගෙදර ඔක්කොම හිස් කරලා ඉන්න ඕනේ කියලා නෙමෙයි. ඔබේ කාමරයේ වුණත් අනිත් අය එතනදී උපද්‍රව කරන්නේ නැත්නම්, ඒ කියන්නේ කෑකෝ ගහමින් නැවත නැවත එතන බඩු බාහිර ආදී ආදිමින් ඔබට ඔබේ සිත පිට යන විදිහට කරදර කරන්නේ නැත්නම් ඒ අනාකීර්ණ වූ ඔබේ කාමරයත් ශුන්‍යාගාරයක්ම තමයි. ඒකයි ශුන්‍යාගාරගතෝවා කියලා කිව්වේ. ඊට පස්සේ නිසීදති පල්ලංකම් ආභුජිත්ත. දැන් ඔය දක්වාම කිව්වේ ඔබ විසින් සපයාගත යුතු බාහිර කාය විවේකයේ සපයා ගැනීමෙහි තියෙන අවශ්‍යතාවය. එතකොට බාහිර තියෙන අර දේවල් ටික ඔබ සම්පූර්ණ කරගන්නට අවශ්‍යයි. එතකොට ඊට අමතරව ඔබ ඉන්න තැන
පිරිසිදුව පවත්වා ගැනීම. ඒකට කියනවා අපි වත්තු විසද කිරියතා කියලා. වත්තු විසද කිරියතා කියනකොට ආධ්‍යාත්මික වස්තු තියෙනවා, බාහිර වස්තු තියෙනවා. ආධ්‍යාත්මික වස්තු කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ මේ ඇඟ ආදී මේ ශරීරයන් තියෙනවා නම් ඒකට ශරීර තියෙනවා නම් ඒකට කියන්නේ ආධ්‍යාත්මික වස්තු කියලා. ඊට පස්සේ බාහිර වස්තු තියෙනවා. ඔබ ඉන්න තැන, ඔබ අඳින පළඳින දේවල්. ඊට පස්සේ ඔබ ඉන්න තැන වාසය කරන වටපිටාව, කාමරය වෙන්නට පුළුවන්. මෙන්න වත්තු විසද කිරීත. අපි මේ දේවල් හොඳට පවත්වා ගන්නට ඕනේ. කියන්නේ මේ දේවල් පිරිසිදුව තියාගෙන යන්නට ඕනේ. ඒකට තමයි කියන්නේ වත්තු විසද කිරියතා කියලා. එතකොට ඔබ භාවනා කරන්නට යනකොට මේ වත්තු විසද කිරියතාවයත් ඔබ සතු වන්නට ඕනේ. මේ දේවල් වල පිරිසිදු පැවැත්ම ඊටම වැදගත් වෙනවා. දැන් අර යෝගාවචර නැතිනම් භාවනා කරනවා කිව්වහම සමහර කෙනෙක් හිතාගෙන ඉන්නේ මේ මොකක්වත්ම නැතුව නාන්නෙත් නැතුව මේ බොහොම අපිරිසිදුව ඉන්නකොට හරි ඒකත් යෝගාවචරකමක් කියලා නෑ. ඒක යෝගාවචරකම නෙමෙයි. නාන්නේ නැතුව අපිරිසිදුව ඉන්න එක ඒක යෝගාවචරකම නෙමෙයි. ඒ නිසා කයේ පිරිසිදු බව, තමන් අඳින පළඳින දේවල් වල පිරිසිදු බව, තමන්ගේ ගෙදර වටපිටාවේ පිරිසිදු බව බොහොම බලපානවා. ඒ නිසා ඔබට පුළුවන් නම් භාවනාවට ප්‍රථමයෙන් ඔබේ නිවස හොඳට අතු ගන්න, ඒ වගේම හොඳට ස්නානය කරගන්න, ඔබේ කායික පිරිසිදු බව ඇති කරගන්න පුළුවන් නම් ඒක ඊටාම වටිනවා. මොකද ඔබ ඒකත් එක්කම හිත තමයි නාවන්නේ. ඔබ අතු ගන්නවා කියලා කියන්නේ ඔබ ගෙදරත් එක්කම හිතත් අතු ගන්නවා, හිතත් පිරිසිදු කරනවා. ඒකත් එක්කම යන ඒ පැත්ත තියෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් පිළිබඳවත් ඔබේ මූලික අවධානයක් තියෙන්නට අවශ්‍යයි. අන්න ඒ විදිහට ඔබ ඊට සුදුසු වටපිටාව ගොඩනගාගෙන ඊට පස්සේ නිසීදති පල්ලංකං ආභුජිත්වා. එතකොට මේ පළඟක් බැඳගෙන ඉඳගෙන. එතකොට නිසීදති කියන්නේ ඉඳ ගන්නවා කියන එක, පල්ලංකම් කියන්නේ පළඟ කියන එකට, ආභුජිත්වා කියන්නේ බැඳ කියන එකට. එතකොට මේ සමහර වෙලාවට කෙනෙක් මේකට අර්ථකථන දෙනවා අපි දකිනවා පල්ලංකම් ආභුජිත්වා කියලා කියන්නේ කෙලස් පල්ලෙහා අංකයටම දාලා කියලා. එහෙම අර්ථකථන දෙන්න පුළුවන් කමක් නැත්තේ. නෑ පල්ලෙහා අංකයටම දානවා කියලා එකක් නෑනේ නේ. දැන් ඒකෙම තේරෙනවනේ අර්ථ විරහිත බව. ඉස්සෙල්ලම පළවෙනි තැනට කිව්ව අරඤ්‍යගතෝවා කියන තැනත් අයින් කරන්න කියලා. රුක්ක මූලගතෝවා කියන තැනදිත් ඒකම කියනවා. ශුඤ්ඤාගාරගතෝවා කියන තැනදිත් ඒකම කියනවා. ආයෙ මොකද්ද පල්ලෙහාට දාන්නක් කෙලස් ඉතුරු වෙලා නැහැ නේනම්. නිසා මේ පල්ලංකම් ආභුජිත්වා කියලා කියන්නේ පළඟ බැඳගෙන. එතකොට නිසීදති කියලා කියන්නේ එයා ඉන්නවා ඉඳගෙන. එතකොට මෙතන ඉරියව්වක් පෙන්නනවා. මොකක්ද ඉරියව්ව? ආනාපාන සති භාවනාව වඩන කෙනෙක් මේ නිසීදති පල්ලංකම් ආභුජිත්වා. ඉඳගෙන මේක කරනවා. මොකද ඉඳගෙන කරන එක තමයි තාම පහසු දේ. දැන් කායික වශයෙන් තියෙන දෙයක් පිළිබඳව අපි භාවනා කරන්නේ. එතකොට ඇවිදිනකොට වගේ අපේ ආශ්වාස ප්‍රශ්වාස ආදී වෙනස් වෙනවා. ඒ වගේ දේවල් නිසා මේ ආනාපාන සතිය සියුම් ස්ථාන කරා ළඟවන්නට පුළුවන් කමක් නැහැ. සක්මන් කරමින් ඒ වගේම අනිකුත් ඉරියව් වලින් දැන් නිදාගත්තාම ඒක තීන මිද්දේට බරයි. එතකොට අපි ඇවිදින්න ගත්තාම ඒක උද්දච්චයේ පැත්තට බරයි. ඒ නිසා මේකෙදි වැදගත් වෙන දේ තමයි ඉඳගෙන ඉඳීම කියන දේ. එතකොට ඉඳගෙන හිටියාම එතන ඉරියව් පැවැත්මේ මධ්‍යස්ථ භාවයක් තියෙනවා. ඒක කුසීත බවට ගිහිල්ලත් නැහැ. උද්දච්චයේ පැත්තට ගිහිල්ලත් නැහැ. ඒක මධ්‍යස්ථ බවක් තියෙනවා. ඒ නිසා තමයි නිසීදති කියන වචනය බුදුරජාණන් වහන්සේ මෙතනදී පාවිච්චි කරන්නේ. නිසීදති පල්ලංකං ආභුජිත්වා. පළඟක් බැඳගෙන ඉඳගෙන. එතකොට පල්ලංකය කියනකොට මම හිතනවා ඔබට මේ පිළිබඳව දැනුමක් ඇති. බද්ධාසනයේ තියෙන ඌරු බද්ධාසනය ආදී වශයෙන් දැන් ඒ පහසු ඉරියව්වකින් ඉඳ ගන්නවා. පල්ලංකම් ආභුජිත්වා පළඟ බැඳගෙන. එතකොට ඒ පළඟ බැඳගෙන ඉඳගත්තට පස්සේ උජුං කායං පනිදාය. එතන තිබිය යුතු ලක්ෂණ ටිකක් තියෙනවා. මොකද්ද? උජුං කායං පනිදාය. කොඳු ඇට පෙළ එක සමානව කෙලින් තියෙන විදිහට ඍජුව තියාගෙන උජුං කායං පනිදාය. එතකොට ඒ කෙනාගේ ඉඳ ගන්නටත් අවශ්‍යයි. ඉඳගත්තාම අර කොඳු ඇට පෙළ ඍජුව තියෙන විදිහට ඉරියව් පැවැත්ම තියාගෙන තමයි ආ ඉඳගන්නේ. ඒකයි උජුං කායං පනිදාය කියලා කියන්නේ. එතකොට දැන් සමහර විට කාන්තාවක් නම් පහසුවේ කකුල් දෙකම එක පැත්තකට දාන විදිහට ඉඳගන්න එක. පිරිමි කෙනෙක් නම් පහසුවේ අර පර්යංක භාවනාව පර්යංකේ ඉඳගන්න එක. ඉතින් මේ විදිහට ඒ ආසනය අපි පුරුදු වෙන එක ඊටාම වටිනවා. මොකද ඒ ආසනය තුළ තමයි අපිට මේ අපහසුතාවයකින් තොරව ඉන්න පුළුවන්කම තියෙන්නේ.
ඉතින් අපි භාවනාවට ඉඳගත්තාම ඒ ඉඳගත්තාම හරි පහසුවක් තියනවා කෙනෙකුට. ඒ නිවැරදි ආකාරයට ඉඳ ගැනීම තුළ අපහසුතා දැනීම ඊටාම අවමයි. එතකොට කෙනෙක් භාවනාවට මේ විදිහට ඉඳ ගන්න ප්‍රථම අපි සාමාන්‍යයෙන් පොඩ්ඩක් විනාඩි 5ක් 10ක් විතර සක්මන් කරන්න පුළුවන් නම් 5ක් විතරවත් අඩුම තරමේ පොඩ්ඩක් සක්මන් කරන්න පුළුවන් නම් ඒක ඊටාම වැදගත් වෙනවා. කුසල අරමුණක හිත තියාගෙන අපි සක්මන් කරනවා. එතකොට සක්මන් කළාම අර හිත යම් පමණකට තැම්පත් වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා ඉඳගත්තාම බොහොම පහසුවෙන් සිත එකඟ කරන්න පුළුවන්කම තියෙනවා. අර විදිහට ඊට පස්සේ අපි හොඳට පළඟක් බැඳගෙන කය ඍජුව තියාගෙන අපි මේ ඒ භාවනාවට අපි සූදානම් වෙනවා තාම. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් භාවනා කරනකොට ස්වභාවයෙන්නේ අපි පූර්වක්‍ෘත්‍යයක් කරන එක. පූර්වක්‍ෘත්‍යයක් කියලා කියන්නේ භාවනාවට පෙර කළ යුතු දෙයක්. ඒ කියන්නේ තුනුරුවන් කමා කරගෙන ආර්ය උපවාද වෙලා තිබෙනවා නම් ඒ ආර්ය උපවාද ආදිය ක්ෂමා කරගෙන දෙමව්පිය ගුරුවරාදීන්ට වැරදි වෙලා තියෙනවා නම් ඒ වැරදි ක්ෂමා කරවාගෙන ඒ වගේම නොදැනුවත්ව කාට හෝ වරදක් වෙලා තියෙනවා නම් ඒ වැරදි වලට ක්ෂමා කරගෙන සංසාරගත වෛරාදිය තියෙනවා නම් මෙබඳු තැනින් පටන් මම ඒ දේවල් පවත්වන්නේ නැහැ කියලා ඒ දේවල් ක්ෂමා කරවාගෙන තමා භාවනාවට පිවිසීම වැදගත් වෙනවා. මොකද ඒක ඉදිරියේදී තමන්ගේ හිතේ විවිධ සමාධි උපදිනකොට තමන්ට හිතේ නොඑක් විතර්ක පහළ වෙන්න ගත්තොත් අර වගේ දේවල් ඉතුරු වෙලා තිබුණොත් ඒක තමන්ට අහිත පිනිස පවතිනවා. ඒ නිසා ඒ දේවල් මුලින්ම අවසන් කර ගැනීම නැතිනම් ඒ දේවල් ක්ෂමා කරවා ගත්තායයි කියලා තමන්ට ඒක හිත තබන්න පුළුවන්කම තියෙන. ඒ නිසා තමයි ඒවා ක්ෂමා කරවා ගන්නට කියලා කියන්නේ. ඉතින් තුනුරුවන් වැඳලා ඒ විදිහට ක්ෂමා කරවාගෙන ආරම්භ කිරීම ඊටාම ප්‍රායෝගිකයි භාවනාවක් කෙනෙක් ආධුනිකව පටන් ගන්නකොට. එතකොට මෙන්න මේ විදිහට ඒකේනා පළඟක් බැඳගෙන කය ඍජුව තියාගෙන ඒකට අපි කියව උජුං කායම් පනිදාය කියලා. උජුකෝ හෝති කායෝ ඨිතෝ පනිහිතෝ. එයාගේ කය ඍජුයි. කය මොනවට තබන ලද්දේ ඍජුව සිටියේ වෙයි කෙලින් කොන්ද කෙලින්ම පිහිටා තියෙනවා. ඊට පස්සේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඒක නා ඊට පස්සේ මොකද කරන්නේ? සිහිය පෙරටුව තබා ගන්නවා. ඒකයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කිව්වේ. සිහිය පෙරටුව තබාගෙන. එතකොට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පරිදි පරිග්ඝහට්ඨෝ. එතකොට මෙතනදී පරි කියලා කියනවා පරිග්‍රහණය කරන අර්ථය. ඊට පස්සේ මුඛන්ති කියලා කියනවා නීයානාර්ථය. ඊට පස්සේ සතිති උපට්ඨානට්ඨෝ සති කියලා කියනවා එළඹ සිටින තැනට. තේන උච්චති පරිමුඛං සතින් උපට්ඨපෙත්වාති. ඒ නිසා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කියනවා. එතකොට මෙතනදී පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සිහිය පෙරටු කොට තබාගෙන. සිහිය පෙරටු කරගෙන තබාගෙන. එතකොට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එකට අපිට අර්ථය දැක්වීමේදී මේ හාත්පස නැතිනම් පැතුරුණු සිහියක් මුඛන්ති කියලා කියනවා නීයානාර්ථයෙන් නැතිනම් මේ නිර්වාණාර්ථයෙන් සිහිය පිහිටුවාගෙන. ඒ කියන්නේ නිර්වාණය පිළිබඳව සිහි පැවැත්මක් එතනදී අපේක්ෂා කරනවා. ඒකයි නීයානට්ඨේන කියලා කිව්වේ. සති උපට්ඨානට්ඨෝ. සතිය කියන එක උපස්ථානාර්ථයක තියෙන එළඹ සිටීමක්, පිහිටා සිටීමක් විදිහට. එතකොට සිහිය කියන දේ යම් කිසි විදිහකින් එතන කර්මස්ථානාභිමුඛව පිහිටුවා ගැනීමක්. ඒ කියන්නේ තමන් ආනාපාන සති කමඨහන වැඩිම සඳහා මේ නිර්වාණ අවබෝධය සඳහා ආනාපාන සති කමඨහන වැඩිම සඳහා සිහි එළඹවා ගැනීම තමයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කියන්නේ. එතකොට මෙතනදී පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියනකොට දැන් ඇතම් තැනක දෙන අර්ථ විවරණය මෙතනදී දක්වන්නේ නැහැ. මෙතනදී දක්වන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඥාන විභංගයේ තුලදී බෙදා දක්වනවා පරිමුඛං කියන එක තවත් විග්‍රහයක් සහිතව. එතකොට එතනදී නාසිකග්ගේවා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා කියලා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක පිළිබඳව අර්ථ විවරණය කරනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක පරිමුඛං කියලා කියන්නේ මුඛය හාත්පස. ඒ කියන්නේ නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා මේ සිහිය මනාව පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි කියලා. දැන් මෙතනදී කියනවා නීයානාර්ථය කියලා. අතනදී අර විදිහට අර්ථය කියනවා. මෙතනදී ඒ විදිහට කියන්නේ හේතුවක් නිසා ඒ තමයි මේ ආනාපාන සති භාවනාව ඊටාම සියුම් සහ ඊටාම
නුවණින් ප්‍රඥාවන්තයින් විසින් කළ යුතු භාවනාවක්. එතකොට මේ ප්‍රඥාවන්තයින් විසින් විතර්ක උපච්ඡේදයේ පිණිස වඩන ආනාපාන සති භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව තමයි එයා සිහිය පවත්වන්නේ. එතකොට එතන નિરાයාසයෙන්ම ඒ කෙනාට සතියේ කෘත්‍ය સિદ્ધ කරනවා සති නිමිත්ත කියන තැන. එහෙම නැතිනම් අර කලින් කියපු පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වෙනමම අමුතුවෙන් නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර සිහිය වෙනම පිහිටුවේ නැති වුණත් මෙතනදී පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක නිතතිම්ම සිද්ධ වෙනවා. මොකද ආශ්වාස ප්‍රශ්වාසය අනුව සිහිය තබාගෙන ඉන්නේ ඒ තැන් දෙකෙන් එකක නිසා. ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව සිහි තබාගෙන ඉන්නේ ඒ තැන් දෙකෙන් එකක නිසා ඒ කෙනාට බොහොම පහසුවෙන් පුළුවන්කම තියනවා මේ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව, ඒ කියන්නේ සති නිමිත්ත පිළිබඳව සිහිය පිහිටුවා ගන්නට. ඒ නිසා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියනකොට සිහිය පෙරටුව තබාගෙන කියලා කියනකොට එතනදී අපි තේරුම් ගන්නට අවශ්‍යයි නිර්වාණය අභිමුඛ කරගෙන, නැතිනම් නිවන මූලික කරගෙන එයාගේ භාවනාව යෙදෙනවා. හැබැයි එතන සිහිය පිහිටුවා ගන්නවා එයා. එතකොට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා, සිහිය පෙරටු කරගෙන. ඒක සිහිය පෙරටු කරගන්නේ කෙසේද කියන කාරණාව තමයි ඊළඟට විස්තර වෙන්නේ. සතෝච අස්ස සති සතෝ පස්ස සති. එතකොට සිහියෙන් ආශ්වාස කරනවා, සිහියෙන් ප්‍රාශ්වාස කරනවා කියලා මේ සිහියෙන් ආශ්වාස කිරීම සහ ප්‍රශ්වාස කිරීම පිළිබඳව, ඒ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය පිළිබඳව දක්වනවා. එතකොට ඒ ආශ්වාස කිරීමත් ඒ වගේම ඒ ප්‍රශ්වාස කිරීමත් කියන එක එයා සිහියෙන් කරනවා. එතකොට කොහොමද මේ සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියලා කියන්නේ? සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කරනකොට එයාට එතන දැනුමක් තියෙන්නට අවශ්‍යයි. යම් දැනුමක් තියෙන්නට අවශ්‍යයි. ආස්වාස කියලා කියන්නේ මොකද්ද? අජ්ජත්තනක වාතෝ. නැතිනම් ඇතුළට ගන්නා වූ වාතයට කියනවා ආස්වාස වාතය කියලා. ඒ වගේම බාහිරට හෙළන වාතයට කියනවා ප්‍රස්වාසයයි කියලා. ඒකට ආශ්වාස සහ ප්‍රස්වාසය මේ කියන්නේ ආන අපාන කියන දෙක. ආස්වාස හෝ අස්ස සති පස්ස සති කියන එක. මේ අස්ස සති කියන්නේ හොඳ දේවල් ඇතුළට ගන්නවා, පස්ස සති කියන්නේ නරක දේවල් පිටට දානවා වගේ විකෘති අර්ථයක් කොහෙවත් ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ නැහැ. ඒ නිසා මෙතනදී අපිට බෙදලා දක්වනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි කොහොමද මේ පිළිබඳව සිහිය පවත්වන්නේ කියලා. දීගං අස්සාස වශයෙන් චිත්තස්ස ඒකග්ගතං අවික්ඛේපගතං පජානතෝ සති උපට්ඨිතා හෝති. තාය සතියා තේන ඥානේන සතෝකාරී හෝති. ඒ කියන්නේ දීර්ඝ වශයෙන් ආස්වාස කරනවා කියලා එයා සිහිය පිහිටුවා ගන්නවා. දැන් දීර්ඝ වශයෙන් හුස්ම ගන්නවා කියලා කියන්නේ මොකද්ද? කෙනෙකුට කියන්නේ අධානය කාලය. එතකොට දීර්ඝ කාලයක් මුළුල්ලේ ආස්වාස කරනවා. ඒ කියන්නේ මේ අවුරුදු ගණනක් ගන්නවා කියන එක නෙමෙයි. මේ මොහොතේ එයා හුස්ම ගන්න කාලය බොහොම දිග හුස්මක් ගන්න. එයා හුස්ම උඩට ගන්නේ දීර්ඝව. ඒක තමයි දීර්ඝ ආස්වාස කියලා කියන්නේ. දීර්ඝ කාලයක් ගන්නවා. දැන් කෙටි හුස්ම ගන්න පුළුවන්කම තියෙනවා කෙනෙකුට. ඔබ දැන් පොඩ්ඩක් මහන්සි වුණාම ටිකක් දිව්වහම ඔබ ගන්න එතකොට මොකද්ද? එතකොට කෙටි හුස්ම ගන්න. හැබැයි ඔබ බොහොම සැහැල්ලුවෙන් ඉන්නකොට ඔබට යම් මට්ටමක ඊට වඩා දීර්ඝ ලෙස හුස්ම ගන්නවා. ඒ වගේ කෙනකෙනාට හුස්ම වැටීමේ ස්වභාවයේ වෙනසක් තියෙනවා දීර්ඝ සහ රස්ස විදියට. නැතිනම් කෙටි සහ දීර්ඝ විදියට. එතකොට එතනදී දීගං වා අස්සසන්තෝ කියලා කියන්නේ දීර්ඝ ලෙස ආශ්වාස කරනවා කියන එක. එතකොට දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීර්ඝව ආශ්වාස කරනකොට දීර්ඝව ආශ්වාස කරන බවට එයා නුවණින් දැනගන්නවා. ඒකයි පජානාති කියලා කිව්වේ ප්‍රජානනාර්ථයෙන්. ඒ කියන්නේ නුවණින් දන්නවා කියන විදිහට. ඒ කියන්නේ නුවණින් එයා ඒ පිළිබඳව මේ පවත්වනවා, සිහිය සහ නුවණ පවත්වනවා කියන එක.
එතකොට දැන් ඒක නා මේ පවත්න්නේ මොකක් ගැනද? ආශ්වාස ප්‍රාශ්වාසය ගැන පවත්නවා. එතකොට එයා දන්නවා දැන් අද්ධාන සංඛාතය. ඒ කියන්නේ අද්ධාන සංඛාත කියලා කියන්නේ දැන් ඒ හුස්ම ගන්න කාල පරාසය පිළිබඳව උට අවබෝධයක් තියෙනවා. ඒ හුස්ම ගන්න එක දීර්ඝ වේලාවක් ගන්නවද, රස්ව වේලාවක්, කෙටි වේලාවක්ද ගන්න කියන එක ගැන එයා දකිමින්, එයා නුවණින් ඒ පිළිබඳව දකිමින් එයා ආශ්වාස ප්‍රශ්වාස දිහා බලාගෙන ඉන්නවා. වෙන මොකක්වත් නෙමෙයි කරන්නේ. එයා මනසින් හිතින් මේ ආශ්වාස ප්‍රශ්වාස දිහා බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. අමුතුවෙන් වෙන මොකුත් කරන්න යන එකක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට දීගංවා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියලා කිව්වා. දීගංවා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති කියලා කිව්වා. එතකොට ආශ්වාසයේ දීර්ඝ වෙනකොට ප්‍රශ්වාසය දීර්ඝ වෙනවා. ප්‍රශ්වාසයත් ඒ වගේම දීර්ඝයි. ආශ්වාස ප්‍රශ්වාස දෙකම ඒ කෙනාගේ දීර්ඝ වෙනවා. එතකොට දැන් මේ පිළිබඳව පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි දක්වනවා මේ ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව දක්වනකොට දීර්ඝ ලෙස ආශ්වාස කරනවා කියන එක පිළිබඳව එයා නව ආකාරයකින් එයාට ඒ පිළිබඳව නුවණ තියනවා කියලා. කියන්නේ නව තැනක එයාට නුවණ තියනවා. කොහොමද? දීගං අස්සාසං අද්ධාන සංඛාතේ අස්සසති. දීර්ඝ කාලයක් එයා අද්ධාන සංඛාතේ කියන එක අපි කිව්වනේ. ඒකට ඒ විදිහට දීර්ඝ ලෙස හුස්ම ගන්නවා. ඒ වගේම ප්‍රශ්වාසය කරනවා. ඒ කියන්නේ හුස්ම හෙලීමත් සිද්ධ කරනවා. දීගං අස්සාස පස්සාසං අද්ධාන සංඛාතේ අස්සසතිපි පස්සසතිපි. ආශ්වාසයේ දිහාත් බලාගෙන ඉන්නවා, ප්‍රශ්වාසයේ දිහාත් බලාගෙන ඉන්නවා. පොදුවේ ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව එයා මේ විදිහට නුවණින් බලාගෙන ඉන්නවා. දීගං ආශ්වාස ප්‍රශ්වාසං අද්ධාන සංඛාතේ අස්සසතෝපි පස්සසතෝපි ඡන්தோ උපජ්ජති. අන්න ඊළඟ පියවරට එයා යනවා. ඒ මොකද්ද? දීර්ඝ කාලයක් මුළුල්ලේහි ඒ විදිහට කරනකොට එයාට එතනදී කත්තු කම්මිතා කුසල ඡන්දයක් ඇති වෙනවා. ඒකයි ඡන්தோ හෝති කියලා කියන්නේ. ඒ කියන්නේ තවදුරටත් ඒක කරගෙන යෑමෙහි යාට තියෙන කැමැත්තට තමයි කත්තු කම්මිතා කුසල ඡන්දය කියලා කියන්නේ. යාට කැමැත්තක් ඇති වෙනවා ඒක තවදුරටත් පවත්වාගෙන යෑම පිළිබඳව. දැන් එතකොට මේ අපි තුනක් ගැන කතා කළානේ. ආශ්වාසය පිළිබඳව දීර්ඝ ලෙස ගන්න, ප්‍රශ්වාසය පිළිබඳව ආශ්වාස ප්‍රශ්වාස කියන දෙකම පිළිබඳව. ඊට පස්සේ දැන් කෙනෙක් මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස කරනකොට යාට ඡන්දය උපදිනවා. ඊට පස්සේ ඡන්ද වශයෙන් තතෝ සුඛමතරං දීගං අස්සස පස්සසං අද්ධාන සංඛාතේ අස්සසති. එතකොට ඡන්ද වශයෙන් යා අර කත්තු කම්මිතා කුසල ඡන්දය ඇතිව ආශ්වාසය කරනවා. ප්‍රශ්වාසය කරනවා. ආශ්වාස ප්‍රශ්වාසය කරනවා. හැබැයි අර සතිය එතන පවත්වන සිහිය ඒ විදිහටම පවත්වාගෙන තමයි ඒක කරන්නේ. ආශ්වාස ප්‍රශ්වාසය කරන්නේ ඒ විදිහටම සිහිය පවත්වාගෙන. මේක හරියට මේ දැන් ඔන්චිල්ලාවක් පදින කෙනෙක් ඔන්චිල්ලාවක් පදිනකොට මිනිස්සෙක් ඒ ඔන්චිල්ලාවේ මැදට වෙලා කියන අර ඉදිරිපසට හෝ පසුපසට නෙමෙයි පැත්තකට වෙලා එයා හරියටම හරි මැදට වෙලා බලාගෙන ඉන්නවා. එයා ඔන්චිල්ලාවේ එක පැත්තකට යන කෙනා දිහා බලන්නෙත් නෑ, අනිත් පැත්තට යන කෙනා දිහා බලන්නෙත් නෑ. අන්න ඒ විදිහටම තමයි මේ ආනාපාන සති භාවනාවේ සිහි පැවැත්ම විය යුත්තේ. ඒ කියන්නේ හරියටම අර මැද ඉන්න කෙනා දෙපැත්තටම බලන්නේ නැතුව මැද බලාගෙන ඉන්නවා වගේ එයා මේ නිමිත්ත තුල සිහිය පවත්වා ගත්තාම ඒ කියන්නේ නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර හෝ එයා සිහිය පවත්වා ගත්තාම මූලික වශයෙන්ම ස්පර්ශ වෙන තැන හුස්ම පාර වදින තැනට හිත තබා ගන්නට පුළුවන්කම තියෙනවා. අන්න එතනට හිත තබා ගත්තාම එතන තමයි හිත පවත්වන තැන. වෙන තැනක නෙමෙයි, එතන තමයි සිහිය පවත්වන්නේ. එතන තමයි හිත පවත්වන්නේ. එතකොට එතන හිත පවත්වනකොට හරියට අර මැද තියාගත්තා වගේ. උඩට යන හුස්ම පාර දිගේ උඩට යන්නෙත් නැහැ. පල්ලෙහාට දාන ප්‍රශ්වාසයේ දිගේ පල්ලෙහාට එන්නෙත් නැහැ. ඒ නිසා ආශ්වාසයේ දිගේ උඩටත් නොයා ප්‍රශ්වාසයේ දිගේ පල්ලෙහාටත් නොදමා මෙතන සිහි පැවැත්ම විතරක් කරනවා. හරියට දක්ෂ වඩුවෙක් අරගෙන ලීයක් කපනකොට
ඉරක් ගහලා ගානට ලීය කපනකොට ඒ දක්ෂ වඩුව බලන්නේ පල්ලෙහාට යන දැති දිහත් නෙමෙයි උඩට එන දැති දිහත් නෙමෙයි අර දැතිපාර වදින තැන බලාගෙන එයා හරියට අර ලීය කපනවා. එයා හරියට අර ලීය කපනවා ගානට අර ගහපු ඉර දිගේ ලීය කපාගෙන යනවා. අන්න ඒ වගේ අපිට ආශ්වාසය දිහා, ඒ කියන්නේ ආශ්වාසය දිහා අපි සිහිය හොඳට යොමු කරලා අපි බලාගෙන ඉන්නවා කියලා කියන්නේ ඒකත් එක්ක උඩට යනවා කියන එක නෙමෙයි. ප්‍රශ්වාසය දිහා බලාගෙන ඉන්නවා කියලා කියන්නේ ඒකත් එක්ක පහළට යනවා කියන එක එහෙම නෙමෙයි. අපි ඒකෙන් කියන්නේ අර අරමුණ තුල නාසිකාග්‍රේ හෝ තොල් දෙක අතර අර හුස්ම පාර වදින තැන හිත තබා ගැනීම බොහොම පහසුයි. එතන හිත තබාගෙන එතන හිත පිහිටුවා ගත්තට පස්සේ අපි හුස්ම පාර දිගේ උඩටත් නොයා පහළටත් නොයා අපි මධ්‍යස්ත විදිහට හිත තබාගෙන ඉන්නවා. එතකොට අරක දිගේ උඩට යන්නෙත් නැහැ, හුස්ම පාර දිගේ පල්ලෙහාට යන්නෙත් නැහැ. ඒක තමයි ප්‍රධානම ලක්ෂණය. එතකොට මෙන්න මේ විදිහට ඉන්නකොට චන්දං ජනේති කියලා කියන්නේ හිතට ඡන්දය ඇති වෙනවා. කත්තු කම්මිතා කුසල ඡන්දේ. තව දුරටත් මේක පවත්වාගෙන යෑමේ කැමැත්ත උපදිනවා. අන්න ඒ ඡන්දය නිසා, ඒ කැමැත්ත නිසා මොකද වෙන්නේ? තව දුරටත් එයා ඒක වඩනවා. එතකොට අන්නේ ඡන්ද නිස්ෘතව එයා ආශ්වාස කරනවා, ආශ්වාස කරනවා, ඡන්ද නිස්ෘතව එයා ප්‍රශ්වාස කරනවා. එතකොට මේ ඡන්දේ නිස්ෘත කරගෙන ආශ්වාස කරනකොට, ඡන්ද නිස්ෘත කරගෙන ප්‍රශ්වාස කරනකොට ඒ කෙනාට ඒ ඡන්ද වශයෙන් ඒක කරනකොට තව තුනකට ඒක කඩනවා. එතන සිහි පැවැත්ම. එයා දන්නවා ඡන්ද වශයෙන් හිතේ මේ පිළිබඳව ආශ්වාසයේ පිළිබඳ ප්‍රශ්වාසයේ පිළිබඳව තියෙන ඡන්දයයි මේකට මුල්වන්නේ කියලා ඒක දිහා බලාගෙන ඒක කරනවා. එතකොට ඒ ඡන්ද වශයෙන් එයා කරන එකේ කොටස් තුනක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ඡන්ද වශයෙන් කරනකොට ඒකෙදි විශේෂ වචනයක් අපිට දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ දැන් කලින් කිව්වේ කොහොමද? දීගං අස්සාසං අද්ධාන සංකාතය කියලා. දැන් මෙතනදී කියන්නේ එහෙම නෙමෙයි. ඡන්ද වශයෙන් තතෝ සුකුමතරං දීගං අස්සාසං. එතකොට සුකුමතරයි. ඒ ආශ්වාසය ඊටාම සියුම් ස්වභාවයකටපත් වෙනවා. ඊටාම සියුම් වෙනවා. ඒ කියන්නේ ටිකක් තුනී වෙනවා. දැන් ආශ්වාසය කියන එකේ රළු සියුම් බවක් තියෙනවා. විශේෂයෙන් ආනාපාන සති භාවනාව වගේ දෙයක් ප්‍රායෝගිකව භාවිත කරන කෙනෙක් ඒක හොඳට අත්දකිනවා සහ දන්නවා. ඊටාමත් සුළු සියුම් හුස්ම ගන්න ධාරාව ඊටාමත් සියුම් හුස්ම ධාරාවක් බවට පත් වෙනවා. දැන් අපි වැඩක් කරනකොට අපිට වේගෙන් හුස්ම යනවා. ඒ කියන්නේ අපි රළු වෙනකොට, පැවැත්ම රළු වෙනකොට අපිට ඒක හුස්ම ගැනීම ඊටාම රළුයි. හැබැයි දැන් මෙතනදී ඊටාම සියුම් මට්ටමට යනවා. ඒ හිත හා ප්‍රතිබද්ධයි මේක. ආස්වාස ප්‍රසවාසයේ මේ කාය සංඛාර කියලානේ කියන්නේ. එතකොට ඒ නිසා මෙන්න මේ ප්‍රතිබද්ධ භාවයේ නිසා මෙතන හිත තැම්පත් වෙනකොට මේකත් එක්ක තියාගෙන ඉන්නකොට අර ඡන්දයත් එක්කම මොකද වෙන්නේ? තතෝ සුකුමතරං ඒ ආශ්වාසය, ඒ ප්‍රශ්වාසය සුකුමතර බවට පත් වෙනවා. ඒ කියන්නේ ඊටාම සියුම් බවට පත් වෙනවා. එතකොට නමුත් දීගං අස්සාසං අද්ධාන සංඛාතේ අස්සසති. එතකොට අද්ධාන සංඛාත වශයෙන් යා ආස්වාස කරනවා. ඒ වගේම ඡන්ද වශයෙන් තතෝ සුකුමතරං දීගං පස්සාසං අද්ධාන සංඛාතේ පස්සසති. එතකොට ඡන්ද වශයෙන් ප්‍රස්වාසය කරනවා. එතකොට ඡන්ද වශයෙන් තතෝ සුකුමතරං දීගං අස්සාස පස්සාසං අද්ධාන සංඛාතේ අස්සසතිපි පස්සසතිපි. එතකොට අන්න ඒ විදිහට ආශ්වාස සහ ප්‍රශ්වාස කිරීම කරනවා. ඒ විදිහට දැන් යා කත්තු කම්මෙතා කුසල ඡන්දයෙන් ඒක කරනකොට ඒ කෙනාට ඊළඟට පාමොජ්ජය උපදිනවා. ඒ කියන්නේ ප්‍රමුදිත බව. ප්‍රමුදිත බව සිතෙහි තියෙන ඊටමත් හොඳ අවදිමත් බවක්. ඒකේ ඒක කියන්නේ සතුට කියන වචනේ කියන්න තරම් ඒක රළු නෑ වගේ. නමුත් ප්‍රමුදිත බව කියන එක ඊටමත් අවදිමත් ඒකේ සැප නිස්ෘත භාවයකටපත් වෙනවා. ඒකයි පාමොජ්ජ කියලා කියන්නේ. එතකොට අර විදිහට එයා හුස්ම පාර සියුම් වෙන දේ පිළිබඳව දකිමින් එයා තවදුරටත් ඒක වඩනවා. එතකොට එයාට ඡන්දය උපදින්නේ. ඒ කියන්නේ ඡන්දයත් එක්ක ඒ සියුම් බව එයාට දැනෙන්න පටන් ගන්නවා. එතන එයාට කැමැත්ත තවදුරටත් කරගෙන යෑමේ කැමැත්ත තියෙනවා. එහෙම කැමැත්තෙන් තවදුරටත් කරගෙන යනකොට සිතේ ප්‍රමුදිත බව ඇති වෙනවා. ඒකට තමයි පාමොජ්ජය කියලා කියන්නේ.
පාමොජ්ජ වශයෙන් තතෝ සුකුමතරං දීගං අස්සාසං අද්ධාන සංකාතේ අස්සසති. එතකොට ප්‍රාමෝද්‍ය වශයෙන් අන්න ඊටත් වඩා ඒ කියන්නේ අර කියපු ඡන්ද වශයෙන් කියපු දෙයටත් වඩා ඡන්දයට වඩා තියෙන සියුම් හිතේ තියෙන අවදිමත් ප්‍රමුදිත බවක් තමයි පාමොජ්ජ කියලා අපි ඔය කියන්නේ. එතකොට එතනදී අර මට්ටමටත් වඩා ආශ්වාස ප්‍රශ්වාසී තාම තුනී සියුම්ම මට්ටයක් බවට පත් වෙනවා. හැබැයි යා දකිනවා අද්ධාන සංකාතය අර දීර්ඝ ලෙස එක ගන්න බව, හෙලන බව, ගන්න හෙලන බව කියන මේ දෙකම පිළිබඳව එයා දන්නවා. එතකොට ඒ විදිහට ගන්නකොට තමයි චිත්තං විවට්ටති කියලා කියන්නේ හිත මිදෙනවා. එතකොට මේ ඒ ආස්වාස ප්‍රස්වාස කෙරෙන් හිත මිදෙනවා. එතකොට උපේක්ඛා සන්තාති උපේක්ෂාව එළඹ සිටිනවා. එතකොට මෙන්න මේ කියපු ඒ කියන්නේ දීර්ඝ සහ රස්ව වශයෙන් ආස්වාස ප්‍රස්වාස කරන එක පිළිබඳව දන්නවා. ඊට පස්සේ ඡන්ද වශයෙන් ඒක දන්නවා. පාමොජ්ජ වශයෙන් දකිනවා. එතකොට මෙන්න මේ විදිහට ආස්වාස ප්‍රස්වාසයේ දකිනකොට ආස්වාස ප්‍රස්වාසයෙන් හිත නිදහස් වෙනවා. හිත නිදහස් වෙනවා කියලා කියන්නේ සම්පූර්ණම ආස්වාස ප්‍රස්වාසයේ නැති වෙලා යනවා කියන එක නෙමෙයි. ආස්වාස ප්‍රස්වාස නැති වෙලා යන්නේ කොහොමද කෙනෙකුට? ආස්වාස ප්‍රස්වාසයේ නැති වෙලා යන්නේ එයාට චිත්තං නිලීයති කියන දේ. හිත හැඟවිලා යනවා ඉස්සෙල්ලා. හිත හැඟවිලා යනකොට එයාට හිතට ආස්වාස ප්‍රස්වාස ප්‍රකට වෙන්නේ අරමුණු වෙන්නේ හිතේ තියෙන අර සමාධි නිමිත්ත විතරක් අරමුණු වෙනවා. එකඟ බව විතරක් අරමුණු වෙවි යන්න පටන් ගන්නවා. ආස්වාස ප්‍රස්වාසය දැනෙන්නේ නැතෝ යනවා. එතකොට හිතනවා හුස්ම නතර වෙලා කියලා. එතකොට එයා පොඩ්ඩක් භාවනාවෙන් මිදෙන්නට අවශ්‍යයි. මිදෙන්නට අවශ්‍යයි කියලා කියන වෙන විතර්ක හිතන්න කියලා නෙමෙයි. ඔහු ඒ වෙලාවට හුස්ම පාර නොදැනී යනකොට සම්පූර්ණම කල්පනා කරලා බලන්නට ඕනේ ආවර්ජන කළ කාටද හුස්ම ගන්න නැත්තේ. කෙනෙක් මැරුණට පස්සේ හුස්ම ගන්නෙ නෑ. චතුත්ථ ධානයට සමවැදුනොත්, නිරෝධ සමාපත්තියට සමවැදුනොත් මේ වගේ තැනකදී හුස්ම ගැනීම සිද්ධ කරන්නේ නෑ. බ්‍රහ්ම ලෝකෙ ගියොත් මේ අසඤ්ඤ තලයේදී ඒ හුස්ම ගැනීම කරන්නේ නැහැ. එතකොට ඒ කිසිම මට්ටමක නෙමෙයිනේ දැන්. තමන් කියලා දකිනකොට තමන්ට අර හිත අරමුණේ තියෙනකොට නිකම්ම ආපහු ඇත්තා වූම ආස්වාස ප්‍රස්වාසය මට අප්‍රකට වගේ කියලා අපි ඒක නැවත අරමුණු කරනකොට අර ටික හිතනකොට නිකම්ම ආපහු ආශ්වාස ප්‍රස්වාස දැනෙන්න පටන් අරගෙන තියෙනවා. එතකොට අන්න ඒ විදිහට හිත අපි හික්මවා ගන්නට අවශ්‍යයි ආශ්වාස ප්‍රස්වාසය තුළ. එතකොට ඒක තමයි පළවෙනිම අදියර. එහෙම නැතිනම් කෙනෙකුට කළ යුතු මූලිකම දේ බවට පත් වෙන්නේ. ඒක තමයි ප්‍රථම අදියර. කෙනෙකුගේ ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව සිහි පවත්වාගෙන යෑමේ මූලිකම අදියර බවට පත් වෙන්නේ ඒක. එතකොට අපි මූලිකම අදියර යටතේ කොටස් තුනක් කතා කළා. මොනවද කතා කරපු කොටස් තුන? පළවෙනියටම දීර්ඝ වශයෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. එතකොට ඊට පස්සේ ඡන්ද වශයෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. ඊට පස්සේ පාමොජ්ජ වශයෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා අපි ප්‍රධාන වශයෙන් මෙතනදී කොටස් තුනක් පිළිබඳව කතා කළා. අද දවසේදී අපි මේ කොටස තුල අපි නතර කරන ආනාපාන සතිය පිළිබඳව අපි කරන කතාව මොකද මූලික අදියර දැනට ප්‍රමාණවත් ඉදිරියට කරගෙන යාම සඳහා ආරම්භ කරන කෙනෙකුට එතකොට ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව මේ විදිහට සිහි තබාගෙන තමයි කෙනෙකුට පටන් ගන්න තියෙන්නේ. ඔක තමයි මූලික අදියර. හොඳයි කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුනේ. මේ සිදු කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ සීල කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ශක්තිය දෙවියන්ටත් අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වනු ලබත්තා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අපි සාමාන්‍යයෙන් සංකේතාත්මකව පැන් වැඩිම කරනවා. පැන් වැඩිමෙන් කියන්නේ පින් එතනින් තව තැනකට යනවා කියන එක නෙමෙයි. පැන් වැඩිමක් කියලා කියන්නේ ඒ යම්කිසි සංකේතාත්මක දෙයක්. ඒ කියන්නේ හිස්ව තිබුණු භාජනයක් පැන් වලින් පිරී ඉතිරී යන්නාසේ
යම් කිසි කුසලයක් අපි පිනක් අනුමෝදන් කරනකොට ඒයින් පින් ලබන්නා පිනින් පිරී යනවා කියන දේ. ඉතින් අපි ඒ මිය පරලෝ යන්නට යෙදුණු ඒ ඥාතිවරයාට පිනින් පිරී යන්නට අපි සියලු දෙනාම පින් අනුමෝදන් කරනවා කියන අදහසින් ඔබ සියලු දෙනාම ඉදම් මේ ඥාතීනං හෝතු ගාථාව කියමින් පින් අනුමෝදන් කරන්න. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා පින් අනුමෝදන් වන්න. ඔබට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පෙන්වත්නේ බෞද්ධ රූපවාහිනී නාලිකාව සෑම සෙනසුරාදාවකම සුපින්වත් ඔබ වෙත සංනිවේදනය කරන විභජ්‍යවාද ශාසන සමීක්ෂා වැඩසටහන අද මෙලෙසින් නිමාවට පත්වන්නේ. පෙන්වත්නේ වැඩසටහන වෙනුවෙන් අදත් වැඩම කොට වදාළ ලබනෝරුව කන්ද අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද කොත්මලේ කුමාර කස්සප පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද විභජ්‍යවාද ශාසන සමීක්ෂා වැඩසටහන බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මේ ආකාරයෙන් සුපින්වත් ඔබ වෙත ගෙන එන්නට පුණ්‍යකාමී දායකත්වයේ එකතු කළා. පෙළියන්දල මඩපාත පාරේ කුරුදුවත්ත 284න් 1 ඒහි පදිංචි හතුරුසිංහ පවුලේ පින්වත් පිරිස. විශේෂයෙන්ම කුරුදුවත්ත මඩපාත පාර පෙළියන්දල විසූ ස්වර්ණා ප්‍රේමරත්න විශ්‍රාමික ගුරු මාතාව ඒ පින්වත් පිරිස අතරින් වියෝ වී වර්ෂයක් ගත වීම නිමිත්තෙන් ඒ මෑණියන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කිරීම අරමුණු කරගෙනත් ඒ වගේම දිනදාස හතුරුසිංහ පියාණන්ට නිදුක් නිරෝගී සුව සම්පන්නිය ප්‍රාර්ථනා කරමිනුත් ඒ වගේම පවුලේ හැම දෙනාටත් නිදුක් නිරෝගී සුව සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් ඒ පින්වත් පිරිස මේ වැඩසටහනේ දායකත්වයේ ලබාගෙන කටයුතු කළා. ඒ යහපත් අරමුණු පරමාර්ථ ඒ ආකාරයෙන්ම ඉටු වේවායි ප්‍රාර්ථනා කරමින් අපි විභජ්‍යවාද ශාසන සමීක්ෂා වැඩසටහන මෙලෙස නිමාවට පත් කරනවා. පින්වත් ඔබ හැමදෙනාටමත් තෙරුවන් සරණ වේවා.